Right, good evening children. Good අද evening. ඔයාලට Good evening, sir. Good evening, sir. ඔයාලට මම ගිය සතියේ හරිද පන්ති අපි ක්ලාස් එක නවත්තන වෙලාවේ ඔයාලට මම ඇක්ටිවිටි එකක් කිව්වා කරන්න කියලා. ඒකේ ආන්සර්ස් ටික අපි ඉස්සෙල්ලා බලලා ඉමු. හරිද? අපි ගිය සතියේ කරපු එක මතකයිනේ. ගිය සතියේ අපි පාඩම කරේ ප්ලූරල්ස් කොහොමද අපි හදාගන්නේ කියලා. ඒක නවුන්ස් වල countable nouns වලට අපි කතා කරා nouns වර්ග දෙකක්. countable nouns and uncountable nouns. ගණන් කරන්න පුළුවන් නාම පදයි ගණන් කරන්න බැරි නාම පදයි කියලා අපි nouns වර්ග දෙකක් ගැන කතා කරා. ඒක අපි වැඩිපුර කතා කරා countable nouns ගැන. ඒතර countable nouns වල අපි කිව්වා countable nouns වලට singular form එකක් තියෙනවා. අනිත් එක තමයි plural form එකක් තියෙනවා. singular plural කියලා තියෙනවා countable nouns වලට. එහෙම නැත්නම් count nouns වලට. countable nouns වලට එහෙම නැත්නම් count nouns වලට singular form එකක් තියෙනවා plural form එකක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරේ දැන් singular noun එකක් සාමාන්‍යයෙන් අපි plural කරන්නේ අගට s එක එකතු කරලා. හරිද? ඊට අමතරව අපි අලුත් ක්‍රම කීපයක් ඉගෙන ගත්තා singular nouns plural nouns කරන ක්‍රම. අපි සාමාන්‍යයෙන් ගොඩාක් දාන්න එක තමයි s අකුරක් එකතු කරන එක. ඊට අමතරව අපි ක්‍රම කීපයක් ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගත්තේ ඒවා? අපි කිව්වා singular noun. ඔව් singular noun එකේ අගට o අකුරක් ආවොත් mango වගේ o අකුරක් ආවොත් අපි එකතු කරනවා es mangoes. අපි කිව්වා හැබැයි හැම o අකුරක් අගට එන හැම ඒක වචන නාම පදයකටම අපි es එකතු කරන්නේ නැහැ. උදාහරණ අපි කිව්වා රේඩියෝ වගේ අගට o හැබැයි එකතු කරන්නේ s. එතකොට අපි කිව්වේ o අකුරක් අගට එන සමහර nouns singular nouns plural කරන්න es දානවා. සමහර singular nouns අගට o අකුර එන ඒවා බහුවචන කරන්න s එක දානවා. ක්‍රම දෙකටම ඒක කරනවා. ඊට පස්සේ අපි කතා කරා singular noun එකේ අගට ඒක වචන නාම පදයේ අගට sh ch o x ss ඔන්න ඔය අකුරු එනවා නම් sh ch o x ss ඔය අකුරු එනවා නම් අපි plural කරන්න es එකතු කරනවා අගට. උදාහරණ brush අගට sh එතකොට es එකතු කරනවා brushes. watch ඔරලෝසුව watches. box පෙට්ටිය boxes. අන්න ඒ වගේ. හරිද? o අකුරු දාන්න එපා මෙතනට o අකුරු නෑ. හරි? sh ch x ss ඔන්න ඔය අකුරු වලට අපි es ගන්නවා කියලා. ඊට පස්සේ අපි තව ක්‍රමයක් ගැන ඉගෙන ගත්තා. ඒක තමයි උදාහරණයක් ගමු city කියන එක. අගට y අකුරක් ඇවිල්ලා ඊට කලින් අකුර consonant එකක් නම් ව්‍යංජන අක්ෂරයක් නම් ඒ කියන්නේ ස්වර vowel එකක් නෙමෙයි නම් මෙතන තියෙන y අකුර ඊට කලින් තියෙන t අකුර ඒ කියන්නේ vowel එකක් නෙමෙයි. එතකොට අපි කරන්නේ y අයින් කරලා ies දානවා. baby අග y අකුරක් ඊට කලින් අකුර vowel එකක් නෙමෙයි ඒ කියන්නේ consonant එකක්. එතකොට අපි කරන්නේ y එක අයින් කරලා ies එකතු කරනවා.
ඊළඟට y අකුරක් ඇවිල්ලා ඒක වචන නාම පදයේ අගට ඊට කලින් අකුර වවල් එකක් වුණොත් මෙන්න මෙතන වගේ වවල් එකක් වුණොත් එතකොට අපි es නෙමෙයි සාමාන්‍ය විදිහට s අකුර දානවා. හරිද? ඒක ක්‍රමයක්. ඊළඟට තව අපි ඉගෙන ගත්තා singular noun එකේ අගට f හරි fe හරි එකතු වුණොත් අපි plural එක හදන්න මේ අකුරු අයින් කරලා ves දානවා. knife අගට fe අපි කරන්නේ මේ දෙක අයින් කරලා ves දානවා knives. පිහිය පිහි ගොඩක් නම් knives. life ජීවිතය අගට fe අකුරු තියෙන්නේ fe අයින් කරලා ves දානවා. leaf කොළය අගට f අකුරක් තියෙන්නේ plural කරන්න f අයින් කරලා ves දානවා. හැබැයි මේක f හරි fe අකුරු වෙන හැම වෙලාවෙම කරන්න බෑ. සමහර ඒවා සාමාන්‍ය විදිහටම දැන් roof වගේ නම් අගට f අකුරක් තියෙන හැබැයි අපි plural කරන්න s එක දාලා. හරිද? අන්න ඒ වගේ හැම පදයකටම f හරි fe කියන අකුරු වෙන හැම වෙලාවෙම අපිට ves දාන්න බෑ. සමහර වෙලාව තියෙනවා s අකුර දාන වෙලාවලුත් තියෙනවා. ඊට අමතරව ඔය ක්‍රම දෙකටම හදන්න පුළුවන් ඒවාත් තියෙනවා. ඒ කියන්නේ ves එකතු කරන්නත් පුළුවන් s අකුර දාන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරා singular nouns plural කරගන්න හැටි internal vowel change එකක් කළායි කියන්නේ වචනේ ඇතුලේ තියෙන vowel එක වෙනස් කළා. vowel sound එක. man plural එක men. woman women. foot feet. ඔන්න ඔය වගේ. ඇතුලේ තියෙන vowel එක වෙනස් කරනවා. ඒක ක්‍රමයක්. ඊට පස්සේ අපි කිව්වා තව සමහර වෙලාවෙ singular word එකත් ඒකමයි plural එකත් ඒකමයි. උදාහරණයක් විදිහට deer. singular පදේ deer මුවා plural එකක් deer. ඊට sheep බැටළුවා. singular එකත් sheep plural එකත් sheep. ඊළඟට fish කියන word එක. fish කියන word එක හැබැයි අපිට fish singular plural එක fish කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් fishers කියලා අගට es දාන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකටම fish කියන එක හදන්න පුළුවන්. right. ඔන්න ඔය වගේ අපි singular words plural කරගන්න ක්‍රම තමයි ගිය සතියේ කතා කරේ. දැන් අපි මෙච්චර වෙලා කරේ ගිය සතියේ කරපු දේවල් පොඩ්ඩක් ඉක්මනින් විනාඩි 5ක් ඇතුළත වගේ මතක් කරගත්තා. හරිද? දැන් ඔයාලට ඊට පස්සේ මම කිව්ව කරන්න කියලා මෙන්න මේ ඇක්ටිවිටි එක page number 4 යට තියෙන මෙන්න මේ table එක fill කරන්න කිව්වා. page number 5 වල උඩත් ඒක තියෙනවා. ඊට පස්සේ මේ questions මැද තියෙන ප්‍රශ්න 6ක් ඒවට උත්තර ලියන්න කිව්වා. අන්තිමට poem එක කියවලා ඒවට answers ලියන්න කිව්වා. හරිද? page number 5 ඉවර වෙනකන් කරන්න කියලා තියෙනවා. right. ඉක්මනට අපි මේකේ answers ටික බලාගෙන යමු. බලන්න තමන්ගේ answers හරිද කියලා බලන්න. තමන් ලියලා තියෙන උත්තරේ හරිද බලන්න. වැරදි නම් හරි උත්තරේ හදා ගන්න ඕනේ. හරිද? right. බලමු. අපිට තියෙන්නේ මේ table එකට වචන ටික දාගන්න තියෙන්නේ. singular plural දෙපැත්තට වචන ටික ලියාගෙන යන්න තියෙන්නේ. right. So එතකොට දැන් ප්ලේනර් දෙන කැට් කියන එක ලියලා ඒකේ බහුවචනේ ලියන්නත් ඕන.
ඔව් ඔව් මං කිව්වේ ගෙසතිත් අපි සිංගියුලර් වර්ඩ් එකක් නම් තියෙන එක තියෙනවා සිංගියුලර් පැත්තේ ප්ලූරල් ෆෝම් එක අපි හදලා ලියන්න ඕන. දැන් බලන්න පළවෙනි වචනේ cat. cat කිව්වහම මේක ඔයාලා ලියන්න ඕන සිංගියුලර් පැත්තේ. ඒකේ ප්ලූරල් එක ඔයාලා හදන්න ඕන. cat වල ප්ලූරල් එක හදන්නේ අපි s එකතු කරලා cats. right next word trees. trees කියන එක plural බහුවචනයි. ඒකේ ඒක වචන පදේ අපි ලියන්න ඕනේ. ඒක වචන පදේ tree. මොකද s එක එකතු කරලා තියෙන්නේ. s එක අයින් කරාම singular word එක. potato ඕ අකුරක් තියෙනවා අගට. එහෙනම් potatoes es එකතු කරනවා. class ss අකුරු දෙකක් තියෙනවා. ss තියෙනවා නම් අපි කිව්වා es classes. mouse mouse කෙනෙක් කොයි පැත්තටද දාන්නේ? singular පැත්තට. singular පැත්තට. singular පැත්තට. mouse mouse කියන්නේ කාටද? මීයට. මීයට. plural එක? mice. mice. plural එක කියන්නේ වෙනමම පදයක්. තියෙන පදේට මුකුත් එකතු කරලා හදන්න බෑ. අලුත් පදයක් එනවා mice. මීයා මීයෝ. man එක singular ඒක වචනයි. බහුවචන පදේ men. වවල් එක වෙනස් වෙලා හැදෙනවා. policemen singular ද plural ද? plural. plural. policemen කියලා තියෙන්නේ. මේ policemen. ඒතර ඒක singular එක policeman. policeman. ඔව් singular එක policeman. right. right. ඊළඟට බලමු ladies. ladies කොහොම plural. බහුවචන පදයක්. y එක අයින් කරලා ies දාලා තියෙන්නේ. එහෙනම් singular පදේ තමයි lady. torches es තියනවාකට plural. es දාලා තියෙන අගාකුරු ch නිසා. එහෙනම් es අයින් කරාම torch. පන්දම කියන එක torch. leaf. leaf කියන එක ඒක වචනයි. අගට f අකුරක් තියෙනවා. එහෙනම් f අකුර අයින් කළා ves දාන leaves. කොළය කියන එක leaf කිව්වොත් කොළය. ගහක කොළයකට අපි කියනවා leaf. කොළ ගොඩක් නම් leaves. baby singular. y අකුරක් අගට තියෙන්නේ y වලට කලින් vowel sound එකක් නෙමෙයි consonant එකක්. එහෙනම් y අකුර අයින් කළා ies දාන්න babies. wives බහුවචන පදයක්. බිරින්දෑවරුන් wives. ves දාලා තියෙන්නේ ves දාන්නේ ඒක වචන පදේ අග තියෙන fe අයින් කළා wife. teeth මොන පැත්තටද දාන්නේ? singular. singular ද plural ද? plural. teeth කිව්වම plural. plural. වචනයි. ඒක වචන පදේ මොකද? tooth. ඔව් teeth කිව්වම plural singular word එක tooth. teeth. vowel එක වෙනස් වෙලා ඇතුලේ තියෙන. children මොන පැත්තටද යන්නේ? plural. plural. ළමයි බහුවචන පදයක්. කොහොමද බහුවචන පදේ හැදුනේ?
child කියන එක. child කියන පදයේ අගට R මොකක් එකතු වෙලාද? R E N එකතු වෙලා children. children කියන එකේ ඒක වචන පදේ child. life ජීවිතය අපි උදාහරණයකට ගත්තා. FE තියෙනවා අග එහෙනම් lives life ජීවිත. තව එකක් ඉතුරු වෙනවා අපිට. cities. plural පැත්ත. ඔව් මම ඒක ලියන්න මේ එතන උඩින් cities කිව්වම එතන plural plural බහුවචන පදයක්. වෙන්නේ නැහැ නේ. cities කොහොම බහුවචනයි පේනනේ IES දාලා තියෙනවා. ඔව් cities කියන එක plural බහුවචනයි. පේනනේ IES එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අග y අකුර අයින් කරලා තමයි IES එකතු කරන්නේ. singular එක city. city කියන්නේ නගරය, cities කොහම නගර. right. ඔන්න වචන ඔක්කොම ටික අපි singular plural කියලා වෙන් කරා. හරිද? ඒතර මේකේ මතක තියාගන්න තමන් singular word එක ලිව්වොත් ඒකේ plural එක හදන්න ඕනේ. plural word එකක් නම් දීලා තියෙන්නේ singular word එක තමන් හදලා ලියන්න ඕනේ. අන්න ඒ විදිහට කොටුවේ දෙපැත්තම fill වෙන්න ඕනේ. එක පැත්තක්වත් හිස් තියෙන්න බෑ. right. විනාඩියක් දෙන්නම් ලියාගත්තේ නැති අය ඉන්නවනේ ඉක්මනට ලියා ගන්න. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ එකේ තියෙන්නේ ඔයාලට sentences 6ක් දීලා තියෙනවා. ඒකෙත් අර singular word එකයි plural word එකයි දෙකම දීලා තියෙනවා. ඔයාලා තෝරන්න ඕනේ හරි singular word එකද plural word එකද කියලා තෝරන්න ඕනේ. right බලන්න question number 1. My brother doesn't brush his teeth ඔව් උත්තර දෙකක් තියෙනවානේ tooth teeth කියලා twice a day කියන දවසට දෙපාරක් මගේ brother දත් මදින්නේ නැහැ. උතන tooth කිව්වොත් එක දත teeth කිව්වොත් දත් වාගේ දත් ඔක්කොම. උතර අපි එක දතක් නෙමෙයිනේ මදින්නේ එහෙනම් උත්තරේ එන්න ඕන tooth the teeth. teeth. brush his teeth twice a day. twice a day කිව්වොත් දවසට දෙපාරක්. මගේ brother දවසට දෙපාරක් දත් මදින්නේ නැත. second one. සර් උත්තරේ යටින් ඉරක් අනින්නද? ඔව් ඉරක් අදින්න. The men are working on the road. the men are working on the road. Oh, the men are working on the road. ඒක තමයි හරි. ඇයි අපි men ගන්නෙ? plural මිනිස්සු ඔව් මෙහෙමයි සාමාන්‍යයෙන් අපි sentence එකක් ලියනකොට වාක්‍යයක් ලියනකොට අපි කියනවා subject එකයි verb එකයි ගැලපෙන්න ඕනේ. subject එකට verb එක ගැලපෙන්න ඕනේ. ඒකේ අදහස තමයි subject එක singular නම් ඒ කියන්නේ subject එක ඒක වචන නම් verb එක කොහොමද ඒකට ගැලපෙන්න ඕනේ එතකොට? singular verb එකත් singular වෙන්න ඕනේ. subject එක singular නම් verb එකත් singular. subject එක plural නම් බහුවචන නම් verb එකත් plural වෙන්න ඕනේ. ඒ වුණානේ එතකොට subject එක singular නම් verb එකත් singular. subject එක plural නම් verb එකත් plural. ඕකට අපි කියනවා subject verb agreement කියලා. ඒ කියන්නේ subject එකයි verb එකයි
එකට එකක් ගැලපෙන්න ඕනේ. දැන් අපි බලමු මේ වාක්‍ය verb එක. මෙන්න verb එක. verb එකේ ආ කියන්නේ ඒක වචනද බහු වචනද? බහුවචන. ඔව්. ආ අපි දන්නවනේ. am is කියන දෙක ඒක වචනයි. ආ කියන එක බහුවචන. ඔව් ආ කියන එක බහු වචනයි. එහෙනම් මේක plural. verb එක plural කියන්නේ කවුද plural වෙන්න ඕනේ එතකොට? සබ්ජෙක්ට් එක plural. plural වෙන්න ඕනේ. එහෙනම් man කියන එක singular නේ. එතකොට උත්තර එන්න ඕන men. men. ඔව් men කියන එක තමයි plural. right answer is men. උත්තරේ තමයි men කියන එක. question number 3. There are lots of women at the library. There are lots of women are at the library. ඔව් උත්තරේ women. ඇයි women ගන්නෙ? කොහොමද ඒකෙත්? Women බහුවචනයි. ඔව් ඇයි බහුවචන කළා ගන්නෙ? There are තියෙන හින්දා මොකද? අන්න right ඔව්. ඒකට හේතුව තමයි බලා ගන්න. දැන් ඔයාලා වාක්‍ය හැදුවොත් දෙයා වලින් දෙයා කියලා ගත්තොත් මේක තමයි verb එක. සාමාන්‍යයෙන් අපි කියනවා subject එක තියෙන verb එකට ඉස්සරහා පැත්තෙන් කියලා. මේ පැත්තෙන්නේ. මේක තමයි verb එක, මේක තමයි subject එක. හැබැයි දෙයා වලින් වාක්‍ය හදනකොට ඔයාලට subject එක හම්බෙන්නේ verb එකට පිටිපස්සේ මේ පැත්තේ. දැන් ආ කියලා ගන්න verb එක ආ කියලා ගන්නම් ආ කියලා ගත්තාම බහුවචනයිනේ. ඒ කියන්නේ subject එකත් බහුවචන වෙන්න ඕනේ. මේ පැත්තේ එහෙම එකක් තියනවද? බහුවචන subject එකක් නැහැ. මේ තියෙන subject එක. දෙයා වලින් වාක්‍ය පටන් ගත්තොත් subject එක තියෙන verb එකට පස්සෙන්. එහෙනම් ආ කිව්වහම බහුවචනයි. ඒක subject එකත් බහුවචන වෙනවා. එහෙනම් woman නෙමෙයි women. Women. ඔව් උත්තරේ women. right. ඊළඟ එක. Children. Child in your family. How many children in your family? ඔයාගේ පවුලේ ළමයි කීයක් ඉන්නවද? ඔව්. සර් තුන්වෙනි වාක්‍යයේ තේරුම මොකද්ද? තුන්වෙනි වාක්‍යද? මේකේ ඔව් සර්. මේ කියන්නේ there are lots of women at the library. කියන්නේ lots of ගම ගොඩාක්. ගොඩාක් කාන්තාවෝ ඉන්නවා ලයිබ්‍රරි එකේ. පුස්තකාලයේ. හරිද? right next one how many කියලා අහුවාම many කියලා අහන්නේ කීයද? many කියලා අහුවාම එකට වඩා වැඩි ප්‍රමාණයක්. කියන පදේ අපිට දාන්න පුළුවන් Plural. many boy කියලා ලියන්න පුළුවන්ද? බෑ. බෑ. many boy කියලා ලියන්න බෑ. Many many boys. කියලා වා ඉස්සරහින් ලිව්වොත් බෑ. පස්සෙන් ලියන්න ඕනේ මොන Boys. වගේ පදයක්? අන්න right. බහුවචන පදයක් ලියන්න. අපි අර ගිය සතියේ කතා කරන්නේ uncountable nouns, countable nouns ගැන. many කියන එක අපිට ලියන්න පුළුවන් countable nouns ගණන් කර හැකි නාම පදයක විතරයි. ඒ ලියන්නත් පුළුවන් බහුවචන පදයක් එක විතරයි.
එතකොට many boys. ඒ වගේ තමයි many කිව්වොත් child කියන්නේ එක ළමයයි, children කිව්වොත් ළමයි ගොඩක්. එහෙනම් children. How many children in your family? ඔයාගේ පවුලේ ළමයි කීයක් ඉන්නවද? Number 5. The boy is running after Goose. මොකද්ද ගන්නේ උත්තරේ? goose ද geese ද? Goose. goose ද geese ද? Goose. goose කියන්නේ goose කියන්නේ කාටද? goose කියනවා පාත්තයන්ට. එතකොට the boy is running after two නම් geese. බහුවචන පදේ පාත්තයෝ දෙන්නෙක් පස්සේ ළමයා දුවනවා. උත්තරේ එනවනේ දෙවෙනි එක geese කියන්නේ. අර tooth teeth වගේ තමයි. tooth teeth, goose geese, foot feet ඒ විදිහට. right. ඊළඟට last sentence අන්තිම වාක්‍ය. Look at those person people waiting in the queue. How did I? People. People. people ඔව්. කතා පාඩම උත්තර දෙන්න නැති වෙලාවට මයික් එක ඔෆ් කරලා තියන්න. Look at those person people waiting in the queue. queue කියන්නේ පොලිම. queue කියනවා පොලිම. waiting in the queue කියන්නේ පොලිමේ බලාගෙන ඉන්න මිනිස්සු දිහා බලන්න. හරිද? දැන් person කියවම එක පුද්ගලයා. ඒකේ බහුවචන පදේ people. people කොත් පුද්ගලයා ගොඩයි. person කොත් එක පුද්ගලයයි. දැන් මොන උත්තරේද ගන්න උතන? People. people තමයි answer එක. ඒතර ඇයි people ගන්නෙ? බහුවචන. වචන බහුවචන නිසා ඇයි බහුවචන පදේ ගන්නෙ? Look at those. Those තියෙන හින්දා. ඔව්. බහුවචන පදේ ගන්නෙ මෙන්න මේක හින්දා. මොකක් හින්දාද? those කියන එක. ඔව්. those කියන්නේ that කියන එකේ plural පදේ. that කියනවා දුර තියෙන එක දෙයකට, those කියනවා දුර තියෙන ගොඩාක් දේවල් වලට. ඔයාලා ඉගෙනගෙන ඇති this, these, that, those. 6 වසරේදී ඉගෙනුවේ. this කියනවා ළඟ තියෙන එකකට, these කියනවා ළඟ තියෙන ගොඩක් දේවල් වලට. that කියනවා දුර තියෙන එක දෙයකට, දුර තියෙන ගොඩාක් දේවල් වලට අපි those කියලා කියන්නේ. එතකොට look at those people waiting in the queue. එතකොට those කියන එක ඔයාලට දාන්න පුළුවන් බහුවචන පදයක් ඉස්සරහින් විතරයි. හරිද? එතකොට උත්තරේ එන්න ඕන people තමයි answer එක. right. ඉක්මනට ඉරිගහ ගන්න නැති අය ඉන්නවනම් අපි ඊළඟ activity එක බලන්නේ poem එක. Read the poem and answer the questions given below. poem එක කියවුවා ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා කියනවා. right. Charity Chatter
name of the poem is Charity Chatter. බලන්න poem එක ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අර ඔයාලට poem එකකට answers ලියන්න කියලා කිව්වොත් poem එකක් දීලා එකකින් questions දුන්නොත් poem එක කීප සැරයක් කියවන්න. එකපාරක් කියවලා poem එකක් තේරුම් ගන්න බෑ. කීප සැරයක් කියවනකොට ඔයාලට poem එක තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට ගැටලුවක් නෑ. මොකද හේතුව කීප සැරයක් කියවුවාම අපිට මේකෙන් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. right බලා ගන්න. Charity Chatter borrowed a ladder, leaned it against the moon, climbed to the top without a stop. On the 31st June, brought down every single star, kept them in a pickle jar. right බලමු ඉස්සෙල්ලා අපි poem එකේ දැන් තේරුම line එකෙන් line එක. Charity Chatter. Charity Chatter කියන්නේ මොකද්ද? දැන් ඔය poem එකේ first line එක බැලුවාම ඔයාලට කියත හැකි මේ Charity Chatter කියන්නේ මොකක්ද කියලා. මම කලින් කියලා දුන්නා එක දවසක්. එක් නමක් නමක් අන්න හරි. Charity Chatter කියන්නේ නමක්. කොහොමද බලාගන්නේ? නමක් කියලා. ඊට පල්ලෙහා එකේ borrowed තියෙන ඕ නෑ අපිට එතර ෆස්ට් ලයින් එකෙන් බලා ගන්න පුළුවන් Charity Chatter කියන්නේ නමක් කියලා. මම කිව්ව බලා ගන්න විදිහක්. කොහොමද? වචනයක මුල capital ලකුණු තියෙන හින්දා right ඔව්. Charity Chatter කියන නමේ කොටස් දෙකක් තියෙනවා. එකක් charity අනිත් එක chatter. බලන්න මේ කොටස් දෙකේම පළවෙනි අකුරු capital. සාමාන්‍යයෙන් අපි නමක් ලියනකොට හැම කොටසකම නමේ හැම කොටසකම පළවෙනි අකුරු capital කරනවා. එතකොට Charity Chatter කියන්නේ නමක්. හරිද? නමක්නේ. ඒක නිසා Charity Chatter කියන්නේ එතකොට name of a person. කෙනෙක්ගේ නමක්. Charity Chatter borrowed a ladder. borrowed කියන්නේ borrow කරනවා කියන්නේ මොනව කරනවද? ඉල්ල ගන්නවා. ඉල්ල ගන්න. ඔව් ආපහු දෙන්න ඉල්ල ගන්නවා. borrowed a ladder. මොකක්ද අරගත්තේ? ඉනිමගක්. Charity Chatter borrowed a ladder. Charity Chatter ඉල්ල ගත්තා. ladder එකක්. leaned it against the moon. lean කරනවා කියන්නේ අපි හේතු කරනවා. ඇල කරනවා. හේතු කරා කොහෙටද? against the moon. අඳට හේතු කරා. ඉනිමග. climb to the top without a stop. climb to the top. නැග්ගා climb කරනවා කියන නගිනවා. climb to the top උඩට without a stop කියන්නේ without stopping නවතින්නේ නැතුව. නවතින්නේ නැතුව නැග්ගා උඩට. on the 31st June කවදද මේක නැග්ගේ? ජුනි 31 ජුනි 31 වෙනිදා 31st June. brought down every single star. brought කියන්නේ bring කියන word එකේ past tense එක. bring කියනවා අරගෙන එනවට. ගෙනාව ඔව් brought කියන්නේ ගෙනාවා එතකොට. brought down every single star කියන්නේ හැම තරුවක්ම අරගෙන ආව පහලට. kept them in a pickle jar. kept කියන්නේ keep කියන එකේ past tense එක තිබ්බා කියන එක. pickle jar එකක් කියන්නේ මොනවද pickle කියන්නේ? pickle කියලා කියනවා අපි අච්චාරු වලට. තරු ටික ගෙනල්ලා මේවා දැම්මලු අච්චාරු භාජනයකට. pickle jar එකකට. හරිද? now that is the poem එක තමයි poem එක. a very simple poem. බොහොම සරල poem එකක්. බලමු දැන් questions. answers ටික මම මේකෙම උත්තර දානවා බලන්න තමන් ලියපු answers කොහොමද කියලා.
right. What did Charity Chatter borrowed? Charity Charity Chatter මොකද්ද ගත්තේ? ladder, ඉල්ල ගත්තේ. Ladder. ඔව්. නිකන් ladder කියලා හරියන්නේ ladder, a ladder. ladder, හරිද? a ladder. Why did he borrow it? ඇයි ඒක borrow ඉල්ල ගත්තේ? climb to the top, Climb to the top of moon. To climb to the top. උඩට නගින්න. To climb to the top. Third one, when did he climb to the top? When කියලා හුවොත් කවදාද? කවදාද එයා නැග්ගේ? දිනේ අපිට දීලා තියෙනවා on the 31st of June. On right. On the 31st of June. Where did he keep the stars? එයා තරු කොහෙද ගෙනල්ලා තිබ්බේ? එතන තියෙනවා in a pickle jar. Pickle jar එක තමයි ගෙනල්ලා තියලා තිබ්බේ. Right. Question number 5. Find the rhyming words for the following words. මේ පහත වචන වලට rhyming words හොයන්න කියලා කියනවා. මොනවද rhyming words කියන්නේ? ඒ ශබ්දයම දෙන. ඔව්. rhyming words කොහම එක වගේ ශබ්ද similar sounds. එකම ශබ්ද එනවා. ගොඩක් වෙලාවට අපිට හවු වෙන්නේ rhyming words පේලියේ අග වචන. මේ අග වචන. ගොඩක් වෙලාවට එක ළඟ පේලි වල වචන රයිම් වෙනවා. ඒව නිසා ওই පේලිය අග හම්බෙන නිසා අපි ඕවට කියනවා මොන රයිම්ස් කියලාද? Ten rhymes. කියනවා ඒවට end rhymes කියලා කියනවා. මොකද හේතුව පේලිය අග හම්බෙන හින්දා end rhymes. හරිද? එතකොට ගොඩක් වෙලාවට පළවෙනි පේලිය අග වචනේ දෙවෙනි පේලිය අග වචනේ රයිම් වෙනවා. හරිද? ගොඩක් වෙලාවට එක ළඟ පේලිය වල අග වචන තමයි රයිම් වෙන්නේ. right බලන්න දැන් find rhyming words for the following. moon කියන වචන රයිම් වෙන්නේ මෙන්න moon. එතන නම් එක ළඟ නෙමෙයි තියෙන්නේ moon වල රයිම් වෙනවා June, moon June. star වලට රයිම් වෙනවා star මෙන්න word එක ja. හරිද? එතකොට ඔව් moon වලට noon, star වලට ja, ja. So moon වලට June එන්නේ නෙවෙයි. moon වලට June ඔව්. moon නේ June. sir එතනට June, June ඔව්. මේක කපලා දාමු. right. දැන් answers ලියපු නැති අය ඉන්නවනම් ඉක්මනට answers ටික ලියා ගන්න. වැරදි අය ඉන්නවනම් හදා ගන්න ඉක්මනට විනාඩියක් දෙන්න. right. දැන් අපි එතකොට ඔය කොටස් ටික තමයි අපි homework විදිහට කරන්න කිව්වේ. හරිද? දැන් අපි බලමු අද ඔයාලට මම pupils book එකේ
right. දැන් බලන්න අපි අද ඔයාලට pupils book එකේ මම පෙන්නන්නම්. ඔව්. අපි මේ පෙන්න මේ page number 10 වල තියෙනවා Amita wrote a letter to her pen friend in Russia, read it aloud කියලා. හරිද? letter එකක්. ඉස්සෙල්ලා අපි letters ගැන කතා කරනවා. ඔයාලගේ ටියුට් එකේදී 6 වෙනි පිටුවේ letter එකක් ලියන format එකක් තියෙනවා ආකෘතියක්. ඉතින් අපි ඉස්සෙල්ලා format එක ඉගෙනගෙන ඉමු ආකෘතිය. ඊට පස්සේ අපි මේ ලියුම කියවලා ඔක ප්‍රශ්න වගේකුත් තියෙනවා. අපේ ටියුට් එකේ වැඩ වගේකුත් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම අපි අර letter format එක ගැන කතා කරලා ඉමු. ඊට පස්සේ අපි මේ letter එක කියවමු. හරිද? right. අපි දන්නවා letters ලියුම්. හරිද? දැන් letters ලියුම් කියන ඒවා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි ලියන අරමුණ අනුව අපේ purpose එක අනුව අපි ලියුම් ලියනවා කොටස් වර්ග දෙකකට වර්ග කරනවා. මොනවද ඒ වර්ග දෙක? ලියුම් අපිට වර්ග කරන්න පුළුවන්. letters. Official, personal. අන්න right. ඔකේ මෙහෙමයි තියෙන්නේ. හරිද? අපි දැන් උදාහරණයක් විදියට ඔයා ලියනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාට ලියුමක් ලියනවා. එතකොට ඔයා ඒක ලියන්නේ පෞද්ගලිකව දන්නේ නැහැ නේ යාම. මොන හරි රාජකාරී වැඩකට ඒ ලියුම ලියන්නේ. හරිද? ඒ වගේම ඔයා තව ලියුමක් ලියනවා ඔයාගේ නැන්ද කෙනෙකුට. එහෙම නැත්නම් යාළුවෙකුට. ඒතර ප්‍රාදේශීය ලේකම්තුමාට ලියුම ලියනවා වගේ නෙමෙයි. ඔයා වාගේ යාළුවට එහෙම නැත්නම් නැන්ද කෙනෙකුට ලියන්නේ. හරිද? ක්‍රම දෙකක්. හේතුව ඔයා නෑදෑයෙකුට යාළුවෙකුට ලියනකොට ලියන ක්‍රමේ වෙනස්. රාජකාරී වැඩකට තමන් පෞද්ගලිකව අඳුරන්නේ නැති කෙනෙකුට ලියුමක් ලියනකොට ඒ ක්‍රමේ වෙනස්. හරිද? ඕක තමයි ක්‍රම දෙක. එතකොට රාජකාරී ලියුමකට අපි කියනවා මතක තියාගන්න ෆෝමල් ලෙටර් එකක්. රාජකාරී ලියුමක් නම් අපි කියනවා ෆෝමල් ලෙටර් එකක්. ඒ කියන්නේ විධිමත් ලියුමක්. ෆෝමල් කියපුවහම විධිමත්. අනිත් ඒවාට අපි කියනවා ඉන්ෆෝමල් කියලා. ඉන්ෆෝමල් letters ඒ කියන්නේ අවිධිමත් ලිපි. හරිද? දැන් මේ ෆෝමල් විධිමත් කියන්නේ මම මේක යටින් ලියන්නම් official letters ඒ කියන්නේ රාජකාරී ලිපි වලටමයි. official letters වත් formal letters වත් දෙකම එකයි රාජකාරී ලිපි. informal letters කියලා කියන්නේ අපේ personal letters ඒ කියන්නේ පෞද්ගලික ලිපි. ඕක තමයි ලියුම් වර්ග දෙක. එකක් official letter එකක් අනිත් එක personal letter එකක්. ඒ කියන්නේ එක formal letter එකක් එහෙම නැත්නම් informal letter එකක්. දැන් මේ ලියුම් අපි කරන ලියුම් වර්ග දෙකක්
ඔය ලියුම් වර්ග දෙක ලියන්න අපි පාවිච්චි කරන ආකෘති දෙකක් තියෙනවා. ඒ කියන්නේ ෆෝමැට්ස් දෙකක් තියෙනවා. පෞද්ගලික ලියුමක් ලියන විදිහට, ඒ කියන්නේ පර්සනල් ලෙටර් එකක් ලියන විදිහට අපිට ඔෆිෂියල් ලෙටර් එකක් ලියන්න බෑ. පෞද්ගලික ලියුමක් ලියන විදිහට රාජකාරී ලියුමක් ලියන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලා අපි මේ ෆෝමැට්ස් දෙක ඉගෙනගෙන ඉමු. හරිද? ෆෝමැට්ස් එකෙන් අපි කතා කරන්නේ මෙන්න මේක. මේ පර්සනල් ලෙටර් ෆෝමැට් එක තමයි අද කතා කරන්නේ. දැන් බලමු දැන් ඔයාලා දැකලා ඇති ලියුම් ලියනකොට දැන් ඉස්සර නම් අපි ඇඩ්‍රස් එක දානවා දකුණු පැත්තේ උඩ, මේ පැත්තේ උඩ දිනෙත් මෙහෙට දාලා ඊට පස්සේ ටික ටික මෙහෙට එනවා. ඊට පස්සේ තමයි මේ පැත්තෙන් මේ පැත්තට ගෙනල්ලා ලියන්නේ. දැන් අද කාලේ ලියුම් ලියන්නේ මොන පැත්තෙන්ද? දැකලා තියෙනවා. වම් පැත්තෙන් ඔක්කොම. ඔක්කොම ගේනවා වම් පැත්තට. ඒකට අපි කියනවා left aligned කියලා. ඔයාලා කම්පියුටර් එකෙත් බලන්න ඔය Word Microsoft Word එකට ගිහිල්ලා ඒක right align කරන්න පුළුවන්. right align කරොත් ඔක්කොම දකුණු අත පැත්තට යනවා. left align කරොත් ඔක්කොම වම් අත පැත්තට. ඒක left align කරනවා කියන්නේ ඔක්කොම එනවා වම් අත පැත්තට. ඉතින් මේ ඔක්කොම වම් අත පැත්තට ගෙනල්ලා ලියන ස්ටයිල් එකට ඒකට නමක් කියනවා. ඒකට අපි කියනවා fully සර් මට blocked ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. කලින් උනෙත් එහෙම ඔයාටම දෙයි. කලිනුත් උනාද නැත්තම් ස්ක්‍රීන් එක පේන්නේ ඔයාට නෑ, දැන් විතරද උනේ. හැමෝටම පේන්නේ නැද්ද? අපිට පේනවා. හරි. ඒ කියන්නේ මෙහෙමයි පුතේ ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් පන්තියෙන් ගිහිල්ලා ටක් ගාලා ඉන්න අපව. ලීව් කරලා ආපහු එන්න. එතකොට හරියයි. right බලා ගන්න. ඒතර ඔක්කොම ඒවා මේ වම් අත පැත්තට ගෙනල්ලා ලියන එකට අපි කියනවා fully blocked style කියලා. fully blocked key style එක කියලා කිව්වොත් ඔක්කොම ඒවා වමෙන් පටන් ගන්න ඕන. සියලුම ඒවා වමෙන් වම් අත පැත්තට ගෙනල්ලා ඔක්කොම වමෙන් පටන් ගන්න. මෙහෙන් පටන් ගන්න බෑ. හරිද? දැන් එතකොට අර අපි ඉස්සර ලියන්නේ එහෙම දකුණු අත පැත්තෙන් පටන්ගෙන දිනේ දාලා ඇඩ්‍රස් ලියලා වම් අත පැත්තට අරන් ලියන ඒ ක්‍රමය ඒතර වැරදිද? වැරදි නෑද? ඒක දැන් ලියන්න ඕක. අන්න රයිට්. ඔව්. ඒ ක්‍රමේ වැරදි නැත. ඒ ක්‍රමේ වැරදි නෑ. එනසිනේ ඒ ක්‍රමේ දැන් පරණයි. හරිද? වැරදි නෑ ඒ ක්‍රමේ පරණයි. පේන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් පොඩක් පන්තියෙන් ලීව් වෙලා ආපහු එන්න. එතකොට හරියයි ගොඩක් වෙලාවට. නැත්තම් අර මේක මගේ මේ ප්‍රශ්නයක් නෙමෙයි මොකද අනිත් අයට පේන නිසා. හරි. right එතකොට දකුණු අත පැත්තෙන් පටන් අරගෙන වමට ගෙනල්ලා ලියන එක ඒක වැරදි නෑ. ස්ටයිල් එක පරණයි. ඒකට අපි කියන්නේ semi blocked style කියලා. මේක fully blocked, ඒක semi blocked style. හරිද? semi blocked කිව්වොත් සමහර කොටස් දකුණු පැත්තෙන් පටන් ගන්න. ඒතර ඇයි මෙහෙම ඔක්කොම වම් අත පැත්තට ගෙනල්ලා ලියන fully blocked style එකක් කරලා තියෙන්නේ? මොකක් හින්දාද? කම්පියුටර් වල ටයිප් කරන්න ලේසි හින්දා ඒ පැත්තේ. ඔව්. කම්පියුටර් එකේ දැන් අපි අතින් ලියන්නේ නෑනේ letters. අපි ලියන්නේ letters ලියන්නේ ටයිප් කරන එක තමයි කරන්නේ. ඒතර කම්පියුටර් එකේ ඔයාලා ටයිප් කරන්න ගියාම වම් අත පැත්තේ ඉඳලා තමයි ටයිප් වෙන්නේ.
මේ පැත්තේ ඉඳලා මෙහෙට ටයිප් වෙන්නේ. ඉතින් ඔයාලා මෙහෙම දකුණෙන් පටන් ගන්න ගියොත් ඔයාලට ගොඩාක් වෙලාවක් අර කර්සර් එක අරන් එන්නනවා මෙහෙට. ඉතින් කාලය ගොඩක් ගත වෙනවා. හරිද? ඉතින් අර කාලය ඉතුරු කරගන්න කරපු ක්‍රමයක් විදිහට තමයි මේ fully block style එක ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම දේවල් වමට ගෙනල්ලා ලියනවා. right. එතකොට ඔක්කොම දේවල් left align කරලා ලියනකොට අපි කියනවා fully block style කියලා. right. දැන් අපි බලමු අපි මේ ලියන්න හදන්නේ format of a personal letter. personal letter එක format එක ආකෘතිය මොකද්ද උඩින්ම දාගන්නේ වම් අත පැත්තේ උඩින් දිනේ මොකක්ද ඒ? ඔව් ලියුම යවන කෙනාගේ ලිපිනය. අපි ලියුම යවන කෙනාට කියනවා කවුරු කියලාද? sender. sender ගෙනං apostrophe s senders address. ඒ කියන්නේ යවන්නාගේ ලිපිනය. යවන එක්කෙනාගේ ලිපිනය. ඒ කෙලින්ම යටින් ඉඩ තියන්නේ නැතුව ලියනවා මොකද්ද? date එක. ඒ කියන්නේ දිනය. උඩින් ලියනවා ලියුම ලියන කෙනාගේ ලිපිනය ඊට පස්සේ දිනය. ඊට පස්සේ රූලක් දෙකක් විතර අතෑරලා මොකද්ද ලියන්නේ? ආමන්ත්‍රණය. ආමන්ත්‍රණයට අපි කියනවා salutation. salutation කියනවා ආමන්ත්‍රණය. සාමාන්‍යයෙන් අපි මේ වගේ ලෙටර් එක salutation එක ලියන්නේ කොහොමද? ආමන්ත්‍රණය දාන්නේ dear කියලා යාළුවගේ නම නැත්තම් කෙලින්ම යාළුවගේ නම ලියන තැනුත් තියෙනවා. ඊට පස්සේ තමයි මොකක්ද අපේ topic ඔව් මොකක්ද ඒකට අපි කියන්නේ? මාතෘකාවක් දාන්නේ නැහැ. මේක පර්සනල් ලෙටර් එකක් නේ. එතකොට කරුණු අපි කියනවා body of the letter කියලා. ඒ කියන්නේ ලියුමේ මැද කොටස. මේකේ තමයි අපි ඡේද වෙන් කරලා කරුණු ලියන්නේ. body of the letter. හරිද? ඊට පස්සේ ලියුම ඉවර කරන්න කලින් අපි සිංහලෙන් ලියනකොට ලියන්නේ ලියුම ඉවර කරලා අත්සනට උඩින් අපි ලියනවා මීට ආදරණීය. මීට ආදරණීය කියලා තමයි පෞද්ගලික ලියුම වල අපි ගොඩාක් ලියන්නේ. ඒකට අපි කියන්නේ මොකක් කියලාද? loving නෑ ඒකට අපි කියනවා complimentary clause කියලා. ඒකට කියන නම complimentary clause. complimentary clause එක විදිහට අපිට ලියන්න පුළුවන් දේවල් මම කියන්නම්. අපිට ලියන්න පුළුවන් yours lovingly. ආදරණීය. එහෙම නැත්තම් ලියන්න පුළුවන් with love. හරි. එහෙම නැත්තම් අපිට තව එකක් ලියන්න පුළුවන් yours sincerely. ඔය තුනෙන් එකක් ඔයාලට ලියන්න පුළුවන් personal letters වලට. හොඳද? පෞද්ගලික ලියුම් වලට විතරයි මේවා දාන්න පුළුවන්. yours sincerely ආදරණීය කියලා. හරිද? රාජකාරී ලියුමක මේක දාන්න බෑනේ. අපි ප්‍රාදේශීය ලේකම්ට ලියුම ලියලා අත්සනට උඩින් ලියන්න පුළුවන්ද මීට ආදරණීය කියලා? මේවා ලියන්න පුළුවන් personal letters වල විතරයි. හරිද? මේ complimentary clauses ටික.
ඊළඟට කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එකට කෙලින්ම යටින් මොකද ලියන්න ඕනේ? අත්සන අත්සන දාන්න ඕනේ. ඔව් ඒකට අපි කියනවා සිග්නේචර්. සිග්නේචර් එක ලියන්න ඕනේ. right මේක තමයි පර්සනල් ලෙටර් එක ෆෝමැට් එක ආකෘතිය. දැන් ඔයා සිංහලෙන් ලියුමක් ලිව්වත් දෙමළෙන් ලිව්වත් මොන විදිහට ලිව්වත් මේ ෆෝමැට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි ආකෘතිය. ඔයාලගේ page ටියුට් එකේ page number 6 වල 6 වෙනි පිටුවේ මේ ෆෝමැට් එකේ කොටුව දීලා තියෙනවා. ඔයාලට page number 6 වලට යන්නකෝ. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට තාත්තක නැහැ ලියගන්න සර්. මොකක්ද පුතේ ඇහෙන්නේ නැහැ. හයියෙන් කියන්න. right කවුරු හරි කිව්ව දෙයක් මට ඇහුන්නේ නැහැ හොඳ. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. right මේ ටියුට් එකේ එතකොට ඔයාලා මෙන්න මේ හිස්තැන් තියලා තියෙන්නේ මේවා පුරව ගන්න ඕන අපි බෝඩ් එකේ ලියලා තියෙන විදිය බලලා. දැන් සැලියුටේෂන් එක මෙතෙන්ට එන්නේ සැලියුටේෂන් කියලා මෙතන ලියලා දාන්නේ dear ඒක ඉස්සරහින් ලියන්න ඕනේ. ඊළඟට කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එක මෙතන සිග්නේචර් එක මෙතන. කම්ප්ලිමෙන්ටරි ක්ලෝස් එක විදිහට අපි පාවිච්චි කරන යෙදුම් තුනක් මම කිව්වා. yours lovingly, with love, yours sincerely කියලා ඒක ඔයා මේ පැත්තෙන් ලියා ගන්න ඕනේ. right මෙතන sender's address, date, salutation, body of the letter, complimentary clause ඊළඟට signature. ඔය තමයි ලියුමක ආකෘතිය fully block style personal letter එක. right දැන් ලියා ගන්න. දැන් අපි බලමු අර ලෙටර් එක. ඉවරයි. ඔයාලගේ pupils book එකේ page number 10 වල pupils book එකේ 10 වෙනි පිටුවේ තමයි මේ ලියුම තියෙන්නේ. right දැන් අපි ලෙටර් එක කියවනවා. කියවලා බලලා ඊට පස්සේ ඒකේ questions වගේක් තියෙනවා ලියන්න. ඒ ප්‍රශ්න වලට ඔයාලා දෙද්දි උත්තර ලියන්න ඕනේ. අපි ඊළඟ දවසේ ඒකේ answers කතා කරනවා. ඊට පස්සේ මේ ලෙටර් එකට reply එකකුත් ලියන්න තියෙනවා. ඒ කියන්නේ පිළිතුරක් ලියන්නත් තියෙනවා. අපි ඒක ලබන සතියේ ලියනවා. ප්‍රශ්නෙට උත්තර. හරිද? අපි ඒකට ලියන් එනව නැද්ද ලිපි? නෑ ඔයාලා ලියන්න ඕනේ නෑ. ඔයාලා ඒකේ ප්‍රශ්න වගේකට උත්තර ලියන්න තියෙනවා. comprehension questions ඒ ටික ලියන්න ඕනේ. හොඳද? ඒ ටික තමයි ලියන්න ඕනේ. ලෙටර් එක ලියන විදිය මම කියන්නම්. ඒක මම ඊළඟ සතියේ ඔයාලට කියන්නම් ලෙටර් එක ලියන්නේ කොහොමද කියලා. right දැන් බලා ගන්න ලියුම. right බලන්න. Amita wrote a letter to her pen friend in Russia. අමිතා තමයි කවුද? ලියුමේ sender කවුද එතකොට උතන? අමිතා. ලියුම යවන්නේ අමිතා. එයා තමයි එයාගේ යාළුවට ලියුම යවන්නේ. right. එතන උඩම තියෙනවා බලන්න number 5 Vijay Road Puttalam Sri Lanka. ඒ තමයි එතන කාගේ ඇඩ්‍රස් එකද? sender's address. ලියුම ලියන කෙනාගේ ලිපිනය. දැන් අපි දන්නවනේ sender කවුද කියලා. sender අමිතා.
අමිතාගේ ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. 20th February 2021 පෙබරවාරි 20 2021 කියලා අපි දාගමු. හරි ඒක තමයි ඩේට් එක දිනය. පේනවනේ senders address එකට යටින් ඉඩ තියන්නේ නැහැ. කෙලින්ම ඩේට් එක. මෙතන ඉඩ තියන්නේ නැහැ. හොඳද? ඊළඟට රූලක් දෙකක් ඉඩ තියලා තියෙනවා. ඊට පස්සේ තමයි සැලියුටේෂන් එක මේ ඇවිල්ලා තියෙන්නේ. Dear Svetlana. Okay dear වලින් පටන් ගෙන යාළුවගේ නම තියෙනවා. Dear Svetlana salutation එක දාලා කමා එකක් දාන්න ඕනේ. හරිද? අර ඇඩ්‍රස් එක ලියන කොටත් ඔයාලා මතක තියාගන්න senders address ලියනකොට හැම පේලියෙම අගට කමා එක දාන්න ඕනේ. මේ තියෙනනේ කමා එක දාන්න ඕනේ. හැබැයි අන්තිමට full stop එක තියන්න ඕනේ. කමා දාගෙන ඇවිල්ලා අන්තිම පේලියට full stop එක තියන්න ඕනේ. හරිද? ඒ වගේ තමයි salutation එක dear යාළුවගේ නම ලිව්වා කමා එකක් දැම්මා. right ඊළඟට මේ තියෙන්නේ body of the letter ලියුමේ අන්තර්ගතය කරුණු මේකේ තමයි ඔයාලා ලියන්නේ පේනවනේ paragraphs ගොඩාක් තියෙනවා මේකේ දැන් ඡේද ඔයාලට කැමති ගාණක් වෙන් කරගන්න පුළුවන් right let's look at the first paragraph අපි බලමු පළවෙනි paragraph එක thank you very much for your letter and the lovely photographs කියන ඔයාගේ ලියුමටයි ඔයාගේ photographs පින්තූර වලටයි ස්තුතියි. Hope everything is going well at your end. At your end කියන්නේ ඔයාගේ පැත්තේ everything is going well. හැමදේම හොඳින් වෙනවා ඇති කියලා හිතනවා. ඒ කියන්නේ ඔයාගේ පැත්තේ හැමදේම හොඳින් වෙනවා ඇති කියලා එයා හිතනවා. I was a little busy during the last few weeks. I was a little busy කියන්නේ මම ටිකක් කාර්ය බහුල වෙලා හිටියේ during the last few weeks පහුගිය සති කීපයේ we had a lot of work to do at school අපිට ගොඩාක් ඉස්කෝලේ වැඩ කරන්න තිබුණා I prepared prepare කරනවා කියන්නේ අපි සූදානම් කරනවා I prepared a plan මම සැලැස්මක් හැදුවා to complete all the school work on time කියන්නේ වෙලාවට ඔක්කොම ඉස්කෝලේ වැඩ වෙලාවට කරන්න එයා කියන මම plan එකක් හැදුවා second paragraph I was so happy to know that you are a nature lover as I am I was so happy මට ගොඩක් සතුටුයි දැනගන්න ලැබුණාම that you are a nature lover as I am ඔයත් මම වගේම nature lover කෙනෙක් පරිසරයට nature කියන්නේ සබාදහමට ආදරය කරන කෙනෙක් You have asked me about the extracurricular activities that I am involved in. You have asked අහලා තිබුණා about the extracurricular activities. ඒ කියන්නේ extracurricular පහ විෂය බාහිර ක්‍රියාකාරකම්. extracurricular activities කොත් විෂය බාහිර ක්‍රියාකාරකම් මොනවද that I am involved in කියන්නේ involved කියන්නේ නිරත වෙලා ඉන්න. මම නිරත වෙලා ඉන්න විෂය බාහිර ක්‍රියාකාරකම් මොනවද කියලා ඔයා මගෙන් අහලා තිබුණා. You know I am a very active member of the nature club of our school. මම very active member. active member කෙනෙක් වහම ක්‍රියාකාරී සමාජිකයෙක්. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඉන්නෝනේ ළමයි බුද්දිස්ට් සොසයිටි එකේ ඉන්නවා ඉංග්ලිෂ් ලිටරරි ඇසෝසියේෂන් එකේ ඉන්නවා ඒ වගේ ගොඩාක් සමිති වල ඉන්නවනේ සමහර අය සමිතියට යනවා නිදා ගන්නවා ආපහු එනවා පන්තියට ඒ වගේ තමයි. ඒතර ඒ වගේ ඇක්ටිව් මෙම්බර්ස්ලා නෙමෙයි. සමිතියේ හිටියත් නෑ වගේ. එහෙම නෙමෙයි. ඇක්ටිව් මෙම්බර් කෙනෙක් කිව්වොත් ක්‍රියාකාරී සමිතියේ වැඩවලට ඉදිරිපත් වෙලා ඉන්නවා. අන්න ඒ වගේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් nature club of our school අපේ ඉස්කෝලේ nature club එකේ. Every month we plan a special program. හැම මාසෙම අපි විශේෂ වැඩසටහනක් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කරනවා සැලසුම් කරනවා
next paragraph. This time මේ පාර we organized a beach cleanup. අපි සංවිධානය කරා beach cleanup එකක්. ඒ කියන්නේ වෙරළ පිරිසිදු කිරීමක්. Many people, මොකද මේ කට්ටිය nature club එකේනේ. Many people on the beach, including the tourists, volunteered to help us to clean the beach. Many people on the beach. Beach එකේ හිටපු ගොඩක් අය. වෙරළ හිටපු ගොඩක් අය, including the tourists. Including කියන්නේ ඇතුළත්ව. tourist ලා කියන්නේ සංචාරකයෝ. සංචාරකයොත් ඇතුළත්ව. volunteer කියන්නේ ස්වේච්ඡාවෙන් කියන්නේ කැමැත්තෙන් දෙයක් කරන්න ඉදිරිපත් වෙනවා. volunteer to help us to clean the beach. එය කැමැත්තෙන් ඉදිරිපත් වෙලා අපේ beach clean up program වැඩසටහනට උදව් කරා. At this event මේ event එක වෙලා ඒ කියන්නේ මේ beach clean up එක වෙලාවේ the local environmental organization, local කියන්නේ දේශීය, environmental කියන පරිසර organization සංවිධානයක්. ඒ වෙලාවෙම දේශීය පරිසර සංවිධානයක් conducted පැවැත්තුවා an awareness program. Awareness program එකක් කියන්නේ දැනුවත් කිරීමේ වැඩසටහනක්. awareness කෝ දැනුවත් බව, awareness program කියන්නේ දැනුවත් කිරීමේ වැඩසටහනක්. පැවැත්වලු දේශීය පරිසර සංවිධානයක් to educate the public on the importance of using eco-friendly products. කට්ටිය වැඩසටහනක් සංවිධානය කරන educate the public. educate කියන්නේ දැනුවත් කරන්න. education කියන්නේ අධ්‍යාපනය. ඒතර educate කරන එක කියන්නේ දැනුවත් කරනවා. the public කියන්නේ මහ ජනතාව. on the importance of using eco-friendly products. importance කියන්නේ වැදගත්කම. මිනිසුන්ව දැනුවත් කරා eco-friendly කියන්නේ පරිසර හිතකාමී products නිෂ්පාදන භාවිතා කිරීමේ වැදගත්කම ගැන මිනිසු දැනුවත් කරා. At this program they spoke about the importance of using eco-friendly paper, cloth bags and paper cups. ඒ program එකේදී ඒ අය ඒ දේශීය පරිසර සංවිධානයේ අය කතා කරා about the importance of using භාවිතා කිරීමේ වැදගත්කම eco-friendly paper ඒ කියන්නේ පරිසර හිතකාමී කොළ, eco-friendly cloth bags ඒ කියන්නේ polythene bag වෙනුවට රෙදි bag පාවිච්චි, and paper cups අපි cups පාවිච්චි කරනකොට ඉටි polythene cups වෙනුවට paper cups කොළ වලින් හදපු cups පාවිච්චි කරන එක. Some people bought some of the eco-friendly products that were available there. සමහර මිනිස්සු bought මිලදී ගත්තා සමහර eco-friendly products පරිසර හිතකාමී නිෂ්පාදන that were available there. එතන තිබුණු. Interestingly, one foreign tourist shared his personal experience on how he was able to change the attitudes of his neighbors on protecting the environment. ඒ වෙලාවෙ එතන හිටපු foreign tourist කෙනෙක් කියන්නේ විදේශීය සංචාරකයෙක් shared his personal experiences එයාගේ පෞද්ගලික අත්දැකීම් බෙදාගත්තා on how he was able to change the attitudes of his neighbors on protecting the environment. environment කියන පරිසරය protect කියන ආරක්ෂා කරනවට. පරිසරය ආරක්ෂා කිරීම ගැන his neighbors එයාගේ අසල්වාසීන්ගේ attitudes ආකල්ප එයා කොහොමද වෙනස් කරේ කියලා එයාගේ අත්දැකීම් ඒ විදේශී සංචාරකයා ඒ වෙලාවේ කියලා තියෙනවා. right, next paragraph. තර මේක තමයි last paragraph එක ලියුමේ. අන්තිම paragraph එක. by the way Svetlana, by the way කියලා පාවිච්චි කරන්නේ කතා කරමින් ඉන්න topic එක මාතෘකාව මාරු කරන්න වුණාම අපි කියන by the way. by the way Svetlana, your younger sister looks very sweet. වාගේ නංගි හරි sweet, හරි හුරතල්. when will she start school? කොයි කාලෙද ආ ඉස්කෝලේ යන්න පටන් ගන්නේ? give my regards to your family කියන්නේ වාගේ පවුලයත් මතක් කරන්න. I am sending some family photographs with this letter. මම මේ ලියුමත් එක්ක family photographs ඒ කියන්නේ පවුලේ
පින්තූර කීපයක් කියවනවා. hope to hear from you soon. hope to hear from you soon කියන එකේ අදහස් තමයි ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා කියන එක. දැන් එතනින් ලියුම ඉවරයි. letter එක ඉවරයි. මේ love කියලා ඇවිල්ලා තියෙන්නේ complimentary clause එක. මං කිව්වේ එතන with love කියලා දාන්න පුළුවන්. love කියලා දාන්නත් පුළුවන්. yours sincerely කියලා දාන්නත් පුළුවන්. yours lovingly කියලා දාන්නත් පුළුවන්. love ඊළඟට එයාගේ අත්සන අමිතා. හරිද? එතකොට ඔතනින් ලියුම ඉවරයි. අපි අර කියපු ෆෝමැට් එකටම තමයි ලියුම ලියලා තියෙන්නේ. හරිද? ඒ විදිහටම ලියලා තියෙනවා. ඒ ෆෝමැට් එකේ විදිහටම. දැන් බලන්න ඊට යටින් තියෙනවා questions 5ක්. questions 5යි A B කියලා කොටස් දෙකක් තියෙනවා. මේකේ B එක ලියන්න යන්න එපා. question B එක question A එකේ කොටස් 5ට තමයි ඔයාලා උත්තර ලියන්න ඕනේ. B එක ලියන්න යන්න එපා. හරිද? B එක ලියන්න එපා. ඒ කියන්නේ B එකේ කියනවනේ write a letter to a pen friend asking about his or her plans for the year කියලා. එයාගේ අවුරුද්ද සඳහා එයාගේ තියෙන සැලසුම් මොනවද කියලා. ඒ B ප්‍රශ්නට උත්තර ලියන්න ඔයාලගේ ටියුට් එකේ ඒ අපි අර 5 වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ යට ඉඩ තියලා තියෙනවා. හරි B question B වලට උත්තරේ ලියන්න. question A එකේ ප්‍රශ්න 5 මේ ප්‍රශ්න 5 තමයි ඔයාලා ගෙදරදී ලියන්න ඕනේ. මේ ප්‍රශ්න 5 අමාරු නෑ, ලේසි. මේ ප්‍රශ්න 5 කියවලා උත්තර ලියන්න. හරිද? ප්‍රශ්න 5 කියවලා උත්තර ලියන්න. ඔව් ඒකේ අර ලෙටර් එක ලියන එක අපි ඊළඟ දවසේ කතා කරමු කොහොමද ලෙටර් එකක් ලියන්නේ කියලා. මේ ලියුමක් ලියන්නේ කොහොමද කියලා මම ඊළඟ දවසේ කියන්නම්. ඔය මේ write a letter to a pen friend පෑනේ මිතුරෙකුට ලියුමක් ලියන එකක් ගැන එයාගේ ඊළඟ අවුරුද්දේ විස්තර අහලා plans කොහොමද කියලා. හරි. ඔය එතකොට ලියුම හරි ලෙටර් එක අපි කතා කරලා ඉවරයි. ලෙටර් එක මතක තියාගන්න. එතකොට ලෙටර් එකේ ඔයාලා අර ප්‍රශ්න වලට උත්තර තමයි ලියන්න ඕන. දැන් ප්‍රශ්න මොනවද කියලාත් මම කිව්වේ නැහැ. හරිද? ප්‍රශ්න මේවයි කියලා මම එක්ස්ප්ලেইন කරෙත් නෑ ඔයාලට. ප්‍රශ්නේ කියවලා උත්තර ලියන්න. ඒ කියන්නේ අමාරු වචන තිබුණොත් ඩික්ෂනරි එකකින් බලන්න. ඒතර ප්‍රශ්නේ බලලා මේ ප්‍රශ්න 5ට උත්තර ලියන්න. ලෙටර් එක ලියන්න යන්න එපා. ලෙටර් එක ලියන්න මම කිව්වේ මේ ටියුට් එකේ යට මෙතන ඉඩ තියෙනවා. යට ඉඩ තියෙනවා. එහා පැත්තෙත් තියෙනවා. මේ පැත්තෙත්. හරි. ඒක අපි ලබන සතියේ ක්ලාස් එකේදී ලෙටර් එක ලියනවා. හරි. ලෙටර් එක ලියනවා. ඒක නිසා ලෙටර් එක ලියන්න යන්න එපා. අර ප්‍රශ්න 5ට උත්තර ලියලා තියන්න ඕන. ප්‍රශ්න 5ට උත්තර ලියන්න. ඒකේ ආන්සර්ස් අපි ලබන සතියේ අපව පන්ති පටන් ගන්නකොට කතා කරමු. හරිද? අනිත් එක තමයි මේ ෆෝමැට් එක. letter format එක හොඳට මතක තියාගන්න. මේක දැන් fully blocked style එකේ personal letter format එක තමයි මේ දීලා තියෙන්නේ. informal letters වල ඉස්සරහට අපි formal letter එකක් දෙනවා. formal letter format එකත්. ඉතින් ওই formats දෙක මතක තියාගන්න ඕනේ. මොකද හේතුව ඔයාලට ජීවිතේ ඉන්නකම් ওই format දෙක වැදගත් වෙනවා. මොකද හේතුව ලියුමක් ලියන්න ගියොත් ওই formats ඕන වෙනවා. දැන් මම දන්නේ මට හම්බෙලා තියෙනවා සමහර මිහිල තැන්වල ඉන්න අය ලියුම ලියන්න ගියාම ෆෝමැට් එක දන්නේ නැහැ. මේක තමයි ෆෝමැට් එක. ෆෝමල් ලෙටර් ෆෝමැට් එක නෝටි ටිකක් වෙනස්. මේ ෆෝමැට්ස් එයාලා දන්නේ නැහැ. ඉතින් ලියුමක් ලියා ගන්න ගියාම හරි අමාරුවක වැටෙනවා. ඒක නිසා ෆෝමැට්ස් දෙක හරියට මතක තියාගන්න. රයිට්. එහෙනම් ඊළඟ සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. අර ප්‍රශ්න වලට උත්තර ලියලා තියන්න. මේක වීඩියෝ එක ගෲප් එකේදී ඔයාලට වෙබ්සයිට් එකට ලොග් වෙලා බලන්න පුළුවන්. ඒක දවසක් දෙකක් යයි. දවසක් විතර යයි පරිම හෙට වගේ වෙනකොට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි. හරි එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. good night children.